කර්මාන්ත ශාලාවලින් අහස උසට නැගෙන මහ දුමාරය වාහන වලින් එදිනෙදා පිටවන දුම් ඒත් එක්කම අවිධිමත් ඉදිකිරීම නිසා සබාදහමට පරිසරයට සිද්ධ වෙන හානිය ඔබ දුටුවා. ඒත් එක්කම ඔහුම සැලසුම් සහගතව කොළ පැහැති බොහොම ශාස්ත්‍රීය පරිසරයක් එක ගොඩනැගුණු සුන්දර වටපිටාවකුත් ඔබ දැක්කා. මේ දෙකෙන් ඔබ ප්‍රිය කරන්නේ වැඩිපුර ජීවත් වෙන්න කොයි වගේ පරිසරයකටද? එහෙම ඇහුවොත් අනිවාර්යෙන්ම ඔබ කියන පිළිතුර තමයි අපි කැමති ගහකොළ සතාසිව්පාව මේ සියල්ල එක්ක තියෙන බොහොම සුන්දර වටපිටාවකට පිරිසිදු පරිසරයක ජීවත් වෙන්න ඔබ කැමතියි කියලා. ඒක තමයි අපි හැම කෙනෙක්ම බලාපොරොත්තුව. හැබැයි වර්තමානයේ මේ තියෙන කාර්මික දියුණුවත් එක්ක සංවර්ධනය පිළිබඳව අතීතයේ කතා කරනකොට බොහෝ වෙලාවට අපි ආර්ථික, සමාජීය, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික දියුණුව පිළිබඳව කතා කරා. නමුත් වර්තමානයේ සංවර්ධනය ගැන කතා කරද්දී ඔය කියන කාරණාවලට අමතරව කතා කරනවා තිරසර සංවර්ධනය. සැබෑ සංවර්ධනයක් කරා අපි යනවා නම් තිරසර සංවර්ධනය අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වෙනුවෙන් පරිසර තුල්‍යතාවය ආරක්ෂා කරන්න, ස්වභාවික සම්පත් අනාගතය උදෙසා පවරා දෙන්න, සුරක්ෂිත කරගන්න මේ ආදී කාරණාවන් පිළිබඳව වැඩිපුර කතා කරන්න වර්තමානයේ අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම අපි හිතුවා අද විද්‍යාව පාඩමින් තෝරගන්න බොහොම සුවිශේෂ මාතෘකාවක් තිරසර සංවර්ධනය හා පරිසර කළමනාකරණය කියන පාඩම් මාතෘකාව ඔබට එදිනෙදා ජීවිතයට විතරක් නෙමෙයි අපේ රටටත් බොහොම අත්‍යවශ්‍ය කාලීන මාතෘකාවක් විදිහට තෝරගෙන අපේ දරුවෝ ඒ ගැන ඔබේ දැනුම්වත්භාවය වැඩි දියුණු කරගන්න කියන ආරාධනයත් එක්ක අපි සූදානම්. මුලින්ම කොළඹ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ විද්‍යා ආචාර්යනි සාගරිකා ජයතිලක ගුරුතුමිය අපිත් එක්ක ඉන්නවා. අපි සාගරිකා මිස්ගෙන් මේ තිරසර සංවර්ධනය කියන මාතෘකාව මේ වචනේ අපේ දරුවන්ට හුරුයි. හැබැයි මේ ඇතුලේ කතා වෙන්නේ මොකද්ද? මේ තිරසර සංවර්ධනය කියන වචනේ ඇතුලේ ගැබ් වෙලා තියෙන්නේ මොකද්ද? මේ ගැන අපි පැහැදිලි කරගමු සාගරිකා මිස් ප්‍රවේශයක් ලබා ගනිමින් මුලින්ම. දුවේ පුතේ අද ලෝකයේ සංවර්ධනයත් එක්ක අපි බහුලව පාවිච්චි කරන වචනයක් තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. ඉතින් දරුවන්ට යහපත් අනාගතයක් උරුම කර දීම සඳහා තිරසර සංවර්ධනය කියන එක අත්‍යවශ්‍ය අංගයක් ලෙස අපි හඳුනාගෙන තියෙනවා. අපි බලමු දුවේ පුතේ මොකද්ද මේ තිරසර සංවර්ධනය කියලා කියන්නේ කියලා. තිරසර සංවර්ධනය කියලා කියන්නේ පරිසරයේ තුල්‍යතාවය ආරක්ෂා කරගනිමින් අනාගත පරපුරට භාවිතා කළ හැකි පරිදි අපේ තියෙන සම්පත්තික ප්‍රයෝජනයට ගනිමින් ඒ කියන්නේ නැනවත් ලෙස පරිහරණය කිරීම අපි කියනවා තිරසාර සංවර්ධනය කියලා. අපි කියන්නේ භාවිතා කරන්න එපා කියලා. අපි කියන්නේ නැනවත් ලෙස භාවිතා කරන්න කියලා. මෙන්න මේ නැනවත් භාවිතය තමයි අපි තිරසාර සංවර්ධනය කියලා හඳුන්වන්නේ. ඉතින් දුවේ පුතේ මේ තිරසාර සංවර්ධනය කියන වචනයත් එක්කම එන එකක් තමයි කළමනාකරණය කියන එක. පරිසර කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා. මේ අපි තිරසාර සංවර්ධනය කරන්න නම් අපේ සම්පත් නැනවත් පරිහරණය කරන්න ඕනේ. අපි පරිභෝජනය කරන සම්පත් නැනවත්ව පරිභෝජනය කිරීම අවශ්‍ය වෙනවා. එතකොට මේ සම්පත් පරිසරයට හානිදායක නොවන අයුරින් ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම සඳහා අපි සැලසුම් සකස් කරන්නේ කොහොමද කියන එක අපි පරිසර කළමනාකරණය කියලා හඳුන්වනවා. මේ විදිහට අපි තිරසාර සංවර්ධනය හා පරිසර කළමනාකරණය කරද්දී දුවේ පුතේ අපි අවධානය යොමු කළ යුතු විශේෂ අංග කීපයක් තියෙනවා. මේ අංග අපි අඳුනාගත්තොත් මුලින්ම අපිට පුළුවන් තිරසාර සංවර්ධනය සඳහා තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සඳහා යොමු වෙන්න. ඒ වගේම තමයි පාරම්පරික දැනුම හා තාක්ෂණය භාවිතා කිරීම ඉතාම වැදගත් අංගයක් වෙනවා. අපිට පුළුවන් ලෝකයේ අලුතින්ම හඳුන්වා දුන් සංකල්පයන් වන කාබන් පිය සටහන්, ආහාර සැතපුමේ යගේ අවම කරන්නේ කොහොමද කියලා අඳුනා ගන්න. ඒ වගේම තමයි අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කොහොමද නිසි පරිදි, ශක්තිය කළමනාකරණය කරන්නේ කොහොමද, මෙන්න මේ දේවල් තුලින් අපිට කොහොමද තිරසර සංවර්ධනය සඳහා ළඟා වෙන්න පුළුවන් කියලා තමයි අද අපි ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ඒත් එක්ක අපි කතා කරමු දැන් තිරසර කෘෂිකාර්මික භාවිතාවන් මුලින්ම අපි හඳුනා ගන්න සූදානම්. මොකද අතීතයේ ඉඳලා බොහොම කෘෂිකාර්මික වටපිටාවක් තිබ්බ අපේ රටට. කෘෂිකර්මාන්තය අරමුණක් නෙවෙයි. හැබැයි කෘෂිකාර්මික භාවිතාවන් තිරසර විදිහට කොයි ආකාරයෙන්ද සිද්ධ කරන්නේ? නැනවත්ව පරිභෝජනය කරන්නේ කොහොමද? අපි මේ පිළිබඳව කතා කරමු. ගෝකුල සර් එක අපිත් එක්ක ඉන්නවා බොරුල්ලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන ගුරුතුමා. ගෝකුල සර් අපි පැහැදිලි කරගමු ඒ ගැන. ඔව් දුවේ පුතේ ඔබ දැන් ඇහුවා තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද කියන එක. මේ පරිසරය අපි කළමනාකරණය කර ගැනීම සහ නැනවත්ව භාවිතා කිරීම කියන එක තමයි මේ අපි තිරසාර සංවර්ධනයේදී අපි කරන්නේ. දැන් දුවේ පුතේ අපිට එතකොට මේ අවුරුදු 2500කටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙන අපේ මේ කෘෂිකාර්මික රටක මේ තාක් කාලයක් අපි ඊටාම නැනවත්ව මේ පරිසරයේ පාවිච්චි කරපු නිසා තමයි අපිට අදටත් මේ භූමියේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගිලා තියෙන්නේ. ඇත්තටම අපේ ඉතිහාසයේ දිහා බලද්දී අපේ රජවරු අපේ කාලේ හිටපු අපේ ජනතාව ඊටාම නැනවත් ලෙස මේ අපේ පරිසරය
පාවිච්චි කළා කුෂිකාර්මික කටයුතු කරපු නිසා ඊටාම ප්‍රශස්ත මට්ටමින් අපේ පරිසරය පැවතුණා. අපි තවදුරටත් අද යමු කොහොමද මේ තිරසාර විදියට මේ කුෂිකාර්මික රටක මේ තිරසාර සංවර්ධනයේ කුෂිකාර්මයේ සඳහා භාවිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. දැන් අපි මුලින්ම බලමු මේ තිරසාර කුෂිකාර්මික භාවිත විදියට අපි නූතන යුගයේ අපි මේ කතා කරන්න හදන මේ පාඩම කොහොමද අපි ගොඩනැගිලා තියෙන්නේ කියන එක මෙතෙන්දී යෝජනා කරනවා මේගොල්ලෝ ඒක වගාව වෙනුවට බහුභෝග වගාව කිරීම සුදුසුයි කියන එක. ඊළඟට කියනවා ජෛව පලිබෝධ පාලනය පිළිබඳව අපිට මෙතෙන්දී කතා කරන්න සිද්ධ වෙනවා. පලිබෝධ පාලනයේදී අපි දන්නවා මේ වෙද්දී වසවිස තමයි වැඩිපුර භාවිතා වෙන්නේ. ඒවා මග ඇරලා අපිට මේ ජෛව පලිබෝධ පාලනය කියන එකට යොමු වෙන්න යෝජනා කරලා තියෙනවා. ඊළඟට මේ කාබනික පොහොර භාවිතය. කාබනික පොහොර කියන එක ඔබ දන්නවා කොම්පෝස්ට් විදිහට අපි හඳුන්වනවා මේ කාබනික පොහොර භාවිතයට යොමු වීමත් එක අංගයක් විදිහට අපි මේ වෙද්දී සලකනවා. ජෛව වල් පැලෑටි නාශක භාවිතය. වල් පැලෑටි නාශක විදිහට දැන් අපි බහුලව භාවිතා කරනවා ඔබ දන්නවා. හුඟක් වෙලාවට වල් පැලෑටි නාශක විදිහට රසායන ද්‍රව්‍ය තමයි භාවිතා කරන්නේ. මෙය පරිසරයේ පැවැත්මට බොහෝ තර්ජන එල්ල කරලා තියෙන රසායන ද්‍රව්‍ය කාණ්ඩ. මේවට අයිති. දැන් අපි ඒ හින්දා යොමු වෙන්න කියනවා ජෛව වල් පැලෑටි නාශක භාවිතයට ජෛව ක්‍රම පාවිච්චි කරන්න කියලා. ඊට අමතරව ජෛව පොහොර භාවිතය කියන එකත් අපි මේ කුෂිකාර්මික භාවිතවලදී කතාවට ලක් කරන්නයි අද සූදානම. අපි මුලින්ම බලමු මෙහිදී අපි මොකද්ද මේ ඒක භෝග වගාව වෙනුවට බහුභෝග වගාව කියන සංසිද්ධිය මොකද්ද කියලා. මේක ඇත්තටම ශ්‍රී ලංකාවේ අපට අරුමයක් නෙමෙයි දුවේ පුතේ. මොකද ඔබ දන්නවා හේන් වගාව අපි රටවල් වල පැවතුණා. ඊට අමතරව අපේ කඳුකර ප්‍රදේශවල අපේ උඩරට ගෙවත්ත තිබුණා. මේ හැම එකකම තිබුණේ ඒක භෝග වගාව නෙමෙයි දුවේ පුතේ. බහුභෝග වගාව තමයි අපි හුරු පුරුදු වෙලා හිටපු වගා ක්‍රමය. පසු කාලීනව අපි බටහිර චින්තනයත් යොමු වීමත් එක්කලා අපි මේ ඒක භෝග වගාවට යොමු වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි දුවේ පුතේ මේ අපි අද අත්විඳින මේ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙලා තියෙන්නේ. අපි බලමු මේ ඒක භෝග වගාව කියන එකේ අර්ථ දැක්වීම මොකක්ද කියන එක බලන්න දුවේ පුතේ ඔබට පෙන්වා තියෙනවා. ස්වාභාවික පරිසරයේ ඇති විවිධත්වය අනුකරණය කරමින් එකම භූමියක් තුල වෙනස් භෝග වර්ග වගා කිරීම කියන එක තමයි මේ ඒක වගාව වෙනුවට බහුභෝග වගාව කියන එකේ තේරුම. ඔබ දන්නවා ඒතර හේන වගාව වැනි දේවල් උඩරට ගෙවත් වැනි දේවල් වල ඇත්තටම තිබුණේ මේ බහුභෝග වගා ක්‍රමය තමයි. මේකෙදි ඔබට යොමුම බලන්න ඒක භෝග වගාවකට නූතන දර්ශනයක් මේ පේනවා ඔබට සම්පූර්ණ අක්කර 100 ගානක එහෙම නැත්නම් අක්කර 1000 ගානක එකම භෝගය තමයි මේ වගා කරලා තියෙන්නේ. ඒතර මේ වාගේ කුෂිකාර්මික පද්ධතියක් අපි බලහත්කාරයෙන් පාලනය කරගෙන ඉන්නට ඕනේ. ඒතර අපි මෙහිදී ජෛව මේ තියෙන පැලෑටි වර්ග එකම જાතිය. මේවට රෝග බෝ වුණොත් අපි පාලනය කරගන්න, මේවට වතුර කළමනාකරන එකට මේවා සියල්ල අපි කෘත්‍රිමව තමයි පාලනය කරන්න වෙන්නේ. දැන් අපි බලමු බහුභෝග වගාවක දර්ශනයක්. මේ තියෙන ඔබට මේ හේන වගාවක් වැනි දර්ශනයක් ඔබට මෙහිදී පේනවා. මෙතෙන්දී ඔබට බලමු මේ බහුභෝග වගාවේ තියෙන ප්‍රතිලාභ මොනවද කියන එක තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඔබට පේනවා මේ බහුභෝග වගාවක් ගත්තාම මේකට තියෙනවා වගාවට රෝග පැතිර විනාශ වී යාමේ අවදානම අඩුවීම කියලා. ඔබට ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් දුවේ පුතේ. ඔබට තේරෙනවා දැන් ඒක භෝග වගාවක් තියෙද්දි යම් කිසි දිලීරයක් හෝ බැක්ටීරියාවක් හෝ මොනවා හරි රෝගයක් ඒ වගාවට වැළඳුනොත් සම්පූර්ණ එකම જાතියේ වගාවක් නිසා සම්පූර්ණ වගාවම ඇතැම් විට මේ රෝගයට ලක් වෙලා විනාශ වෙන්න පුළුවන්. නමුත් මේ බහුභෝග වගාවකදී ඔබ දන්නවා දැන් හේන වගාවක් ගත්තොත් සමහර තැනක තක්කලි ගහක් තියෙන්න පුළුවන්, තව තැනක මිරිස් ගහක් තියෙන්න පුළුවන්, ඒතකොට තව තැනක බටු ගහක් තියෙන්න පුළුවන්, වට්ටක්ක වෙලක් තියෙන්න පුළුවන්. මේ ආකාරයට විවිධ භෝග තමයි මෙහි වැවෙන්නේ. ඒතකොට අපිට යම්කිසි රෝගයක් මිරිස් වලට වැළඳුනා කියලා සමහරට ඒක තක්කලි වලට වැළඳෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක වට්ටක්ක වලට වැළඳෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට බහුභෝග වගාවේදී රෝගේ ව්‍යාප්ත වීම ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඒත් දෙවෙනි කාරණාව ගත්තොත් එහෙම ප්‍රතිරෝධී පලිබෝධ ඇතිවීම අඩුවීම කියලා තියෙනවා. එතෙන්දිත් ඔබට තේරුම් ගන්න පුළුවන් අපි කියමු යම්කිසි කූඩිත්තෙක් හෝ එහෙම නැත්නම් යම්කිසි කීටෙක් හෝ භෝගයකට වැළඳුනොත් එකම වගාව තිබුණොත් එහෙම ඒ සතා සම්පූර්ණයෙන් වගාවට වැළඳීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. නමුත් දුවේ පුතේ දැන් අපි විවිධ වර්ග වගා කරලා තිබුණාම ඒ සමහරට ඒ ඇතම් ජීවියට ආහාරයක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ ඔහුට ගැළපෙන උපස්තරයේ පමණයි. එතකොට ඒ රෝගය පැතිරීමේ අවදානම බොහෝ අඩු වෙනවා. ඊට අමතරව නඩත්තුව පහසු වීම මේක ඉතාම වැදගත්. ඔබ දන්නවා සිංහරාජය ගත්තොත් එහෙම මෙවැනි වනාන්තර ගත්තොත් එහෙම අපි වතුර දාන්න ඕනෙත් නැහැ. අපි පෝර දාන්න ඕනෙත් නැහැ.
අපි ජල සම්පාදනය කිරීම හෝ ඒ ජල කළමනාකරණය මොනවත්ම අපි කරන්න ඕනේ නැහැ ස්වභාවික පරිසරයකට. මොකද ඒක ස්වභාවික චක්‍ර ස්වභාවික පද්ධතියක් තුල යන නිසා. දැන් අපි බහුභෝගෝගාවක් ගත්තාමත් ඒකත් හරියට අපි ආදේශ කරගෙන තියෙන මේ ස්වභාවික වනාන්තරයක් විදිහට තමයි මේ බහුභෝගෝගාවේ සංකල්පය. දැන් උඩරට ගෙවත්තක් එහෙම ගත්තොත් ඒකේ විවිධාකාරයේ ගස් වර්ග ඇත්තටම නිර්විස්තර ඔය ඔබ දන්න වනාන්තරයක සුවිශේෂී ලක්ෂණ සියල්ලම වගේ ගෙවත්තෙත් තියෙනවා. ඒතර ඒක අපි මේ බලහත්කාරයෙන් පාලනය කරගෙන ඉන්න ගෙවත්තක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයට අයිති තැනක්. ඒතර මේ ස්වභාව ධර්මයේ තියෙන ජෛව ක්‍රියාකාරීත්වයන් ස්වභාව ධර්මයේ තියෙන ස්වභාවික චක්‍ර සියල්ල මේ ගෙවත්තෙත් සිද්ධ වෙනවා ඉබේම. ඒතර අපිට ඒක බලහත්කාරයෙන් අමාරුවෙන් පාලනය කරගන්න ඕනේ නැහැ. ඒතර නඩත්තුව පහසුයි. ඊටාම පරිසර හිතකාමී විදිහට තමයි ඒ ගෙවත්ත පාලනය වෙන්නේ. ඊට අපි බලමු මේකේ ජෛව පලිබෝධ පාලනයේ විදිහට මේකදී අපි මොකද්ද හඳුන්වන්නේ කියන එක. ඔබට මෙහි අර්ථ දැක්වීම පේනවා. පලිබෝධකයින් මර්ධනය සඳහා වගාවට හානි නොකරන වෙනත් ශාකයක් එහෙම නැත්නම් සත්වයක් හෝ සුද්ධ ජීවීන් යොදා ගැනීම ජෛව පලිබෝධනයේ පාලනයේ විදිහට අපි හඳුන්වනවා. වගාවන් වල වැළඳෙන ඇතැම් රෝග මර්ධනය සඳහා ඒ සතාට විරුද්ධව ක්‍රියා කරන වෙනස් සත්වයක යොදා ගන්නට පුළුවන්. මේ එවැනි අවස්ථාවක් ඔබ දකින්නේ රතු පොල් කුරුමිනියා. ඒතර මේ රතු පොල් කුරුමිනියාගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් විදිහට ඔබට දකින්න හම්බෙනවා කීට අවස්ථාව. ඒ කීට අවස්ථාවට හානි පමුණවන ප්‍රොමිකොටිකා කුමිංගි කියන ඒ පොල්කොළ කුහර කුරුමිනියාගේ අවස්ථාව අපිට ගන්න පුළුවන්. ඒතර ඔහු ඒ කීටයව මත බිත්තර දාලා ඒ කීටයව තමයි මේ පොල්කොළ කුරුමිනියාගේ කීටයාගේ ආහාරය වෙන්නේ. එතකොට මේ රතු පොල් කුරුමිනියා ඉබේම වඳ වෙනවා. මෙන්න මෙවැනි ක්‍රම අපිට පාවිච්චි කරන්න පුළුවන්. වගාබිම් වල ස්වභාවික විදියට ජෛව මේ ජීවීන් පාලනය කිරීම සඳහා. එතකොට අපිට ඇත්තටම මේකේ වියදමක් වෙන්නේ නැහැ, පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්වභාවික යන්ත්‍රයක් විදියට ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලියක් විදිහටම අපිට මේ සිදුවීම කරන්න පුළුවන්. ඔබට තවත් මතකයට ගන්න පුළුවන් මේ දවස්වල අපි දන්නවා ඩෙන්ගු වදුරේදී BT බැක්ටීරියාවත් එවැනි අපි යොදා ගන්න අවස්ථාවක ඒක කෘෂිකර්මයට භාවිත කරන අවස්ථාවක් නෙමෙයි. නමුත් ඒකත් ජෛව පාලනයට එක් උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ අපි යොමු වෙමු මේ කාබනික පොහොර භාවිතය. ඔබ දන්නවා මේ දිනවල අපේ රටේ විශාල කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා මේ රසායනික පොහොර භාවිතය නිසාද මේ වකුගඩු රෝගය එහෙම වැනි රෝග තත්ත්ව ඇති වෙලා තියෙන කියලා. ඉතින් කෙසේ හෝ වේවා මේ කාබනික පොහොර භාවිතයට යොමු වෙනවා නම් අපිට එක් අතකින් ආර්ථික අතින් වාසි සහගතයි එක් අතකින් පාරිසරික වශයෙන් වාසි සහගතයි. ඔබ දන්නවා සුපර් මාකට් එකකට එහෙම අපි ගොඩ වැදුනොත් වෙනම කාබනික පොහොර භාවිතා කරන ලද ආහාර වෙනම වැඩි වටිනාකමකින් විකුණන්නත් තියෙනවා. දැන් බලමු මේ කාබනික පොහොර භාවිතය අපිට තියෙන වාසි තත්ත්ව මොනවද කියලා. ඒදි පේනවා අපිට පාංශු ව්‍යුහය සවිවර බව දිනු කරයි කියලා තියෙනවා. කියන්නේ පාංශු තත්ත්වය ඊටාම හොඳ මට්ටමකට ගේන්න පුළුවන් මේ කාබනික පොහොර වලට. ඊට අමතරව පාංශු ජීව ක්‍රියාවලිය. ඔබ දන්නවා මේ කාබනික පොහොර දැම්මම පස්සේ සිටින ගැඩවිලුන් වැනි සතුන්ට ඊටාම හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා. ඒගොල්ලෝ අපි ගොවියන්ගේ මිතුරන් විදිහට සලකනවා. ඒතර ඒගොල්ලෝ අපිට පසට හිතකර වගාවට හිතකර සුද්ධ ජීවීන් මෙන්ම ගැඩවිලු වැනි සතුන්ටත් ජීවත් වෙන්න හොඳ පාංශු පරිසරයක් ගොඩනගා ගන්නත් මේක හේතු වෙනවා. ඊට අමතරව තවත් එක් කාරණාවක් තමයි මේ ජෛව පොහොර භාවිතය කියන එක. එතෙන්දී ඔය ඔබට පේනවා ඊටාම පැහැදිලිව රයිසෝබියම් කියන බැක්ටීරියාවගේ නමත් ඔබට මේ දර්ශන තලයේ පේනවා. මේ රයිසෝබියම් වැනි බැක්ටීරියා ඔතන තියෙන ඔය නිල හරිත ඇල්ගී වැනි දේවල් පසට එක් කිරීමෙන් ඒගොල්ලෝ ඔබ දන්නවා ඒගොල්ලෝ ස්වභාවිකව මේ නයිට්‍රජන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට හරවලා පසට ලබා දෙන ජීවි කාණ්ඩයක්. ඒතකොට මේ වාගේ අය අපි පසට එකතු කිරීමෙන් ස්වභාවිකව මේ සිදුවන ක්‍රියාවලිය යම් කිසි ආකාරයෙන් ශීඝ්‍ර ක්‍රීමක් වැනි දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ වගාවට ඊටාම හිතකර විදියක් අපිට නයිට්‍රජන් ලබා දෙන්න තියෙන හොඳම ක්‍රමයක්. ඉතින් ඒකත් ස්වභාවික ක්‍රමයක් විදිහට අපි මේ කාලේ යෝජනා කරලා තියෙන විදියක්. මෙන්න මේ ආකාරයට අපිට තිරසාර කුෂිකාර්මික භාවිත හඳුන්වා දෙන්න පුළුවන්. හොඳයි දැන් අපි මේ කතා කරන දේවල් එක්ක බොහොම රසවත් පාඩම් මාතෘකාවක් අපි සාකච්ඡා කරමින් යන විශේෂයෙන් අපේ අතීතයේ අපේ පාරම්පරික මුතුන් මිත්තන් තුළ තිබ්බේ සංකල්ප තාක්ෂණික දැනුම විද්‍යාත්මක දැනුම මේ සියල්ල කැටි කරලා ඕන් යොදාගත් බොහෝ ක්‍රම වර්තමානයේ අපි දියුණු තාක්ෂණයක් පවතින වටපිටාවක තිරසර සංවර්ධනය සඳහා ආදේශ කර ගන්න උත්සාහ කරනවා. ඒ වගේ වටපිටාවක සාගරික කමිස් පාරම්පරික දැනුම හා තාක්ෂණය තිරසර සංවර්ධනයට කොහොමද භාවිතා කරන්නේ කියලා අපිට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්.
ඔව් දුපුතේ අපිට කෘෂි කර්මාන්තයේදී තියෙන තවත් එක ප්‍රශ්නයක් තමයි පලිබෝධකයන් පාලනය කරන්නේ කොහොමද කියන එක. දැන් අපි පලිබෝධකයෙක් පැමිණි විගසම අපි කරන්නේ රසායනික ද්‍රව්‍යයක් ඉසීම මගින් පලිබෝධකයන් පාලනය කරන එක. ඒත් මේකේ ඊටාම අහිතකරයි. අපි පලිබෝධකයන් පාලනය කරන්න මේ එක ශාකයේ අවස්ථාවලදී විතරක් නෙවෙයි අස්වනු නෙලීමට ආසන්න අවස්ථාවදීත් පලිබෝධකයන් පාලනය කරන්න රසායනික ද්‍රව්‍ය ඉසීමට පුරුදු වෙලා තියෙනවා. එතකොට අපි ආහාරයට ගන්න ආහාරවල පලිබෝධ නාශක අඩංගු වෙනවා. මේවා අපේ ශරීරගත වුණාම අපිට විවිධාකාරයේ රෝග හැදීමට හේතු වෙනවා. ඉතින් දුවේ පුතේ අපි නිරෝගී පරපුරක් බිහි කරන්නත් හොඳ අනාගතයක් උරුම කරගන්නත් තිරසාර සංවර්ධනය සඳහාත් අපේ සාම්ප්‍රදායික දැනුම යොදාගන්නේ කොහොමද කියලා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපි බලමු ඔබට රූපරාමුවකින් පෙනෙයි මෙහි දැක්වෙනවා ආලෝක උගුලක්. දැන් අපේ කෘෂි කර්මාන්තයේදී අපේ පැරණි මුතුන් මිත්තන් පාවිච්චි කරපු එක අවස්ථාවක් තමයි ආලෝක උගුල් කියලා කියන්නේ. එතකොට මේ අපි කරන්නේ රාත්‍රී කාලයේදී කුඹුරේ තැන් වල ආලෝකය විහිදුවන හුළු අතු පත්තු කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා කෘමීන් ආකර්ෂණය කරන ආලෝකයට ආකර්ෂණය කරන කෘමීන් ආලෝකයේ වැදිලා මිය ගිහිල්ලා ජලයට වැටිලා විනාශ වෙනවා. අපේ කෘෂි කර්මාන්තයේදී මේ භාවිතයන් ඉවත් වෙලා ගිහිල්ලා තිබුණත් මම ඔබට රූපරාමුවකින් පෙන්නලා තියෙනවා දියුණු රටවල් වල මෙය දියුණු ආකාරයෙන් යොදා ගන්න විදිහ. ඔබට පේනවා සූර්ය කෝෂයකින් තමයි ආලෝකය අරගෙන තියෙන්නේ. ලයිට් එකක් පත්තු කරලා තියෙනවා. කුඹුරේදී ආලෝකය ලබා ගන්නවා. රාත්‍රී කාලයේදී මේ දැල් වෙනකොට කෘමීන් ඉබේටම පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ නවීන තාක්ෂණය යොදාගෙන දියුණු රටවල් වල භාවිතා කරද්දී අපි මේ භාවිතයෙන් ඉවත් කිරීමට නැඹුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපේ ගොවීන් ජලය පාලනය කිරීම මගින් පලිබෝධකීන් පාලනය කරා. කෘමි කීට අවස්ථාවන් සමහර වෙලාවට ගොයම් ගසේ කඳට හානි කරන අවස්ථාවේදී අපේ ගොවියෝ කරන්නේ වතුර බැඳීම සිදු කරනවා. වතුර යම් මට්ටමකට ඉහළ නංවන කුඹුරේ නියර බැඳලා එතකොට කෘමි කීටයින් ජලයට යට වෙනවා. කෘමි කීටයින් විනාශ වෙනවා, පාලනය වෙනවා. ඊට පස්සේ වතුර අවශ්‍ය ප්‍රමාණයට ඉවත් කිරීම සිදු කරනවා. ජලය පාලනය කිරීම මගින් අපිට පුළුවන් පලිබෝධකීන් පාලනය කරන්න. තවත් අවස්ථාවක් තමයි පස පෙරලීම. අපි කුඹුර සකස් කිරීමේදී ට්‍රැක්ටරය හෝ වෙනත් උපාංගයක් යොදා ගන්න නැතුව උදැල්ලෙන් පස පෙරලීම සිදු කරනවා පළමුවම. උදැල්ලෙන් පස පෙරලීම සිදු කරාම ඉහළ තියෙන පස් තට්ටුව පහළට යනවා, පහළ තියෙන පස් තට්ටුව ඉහළට එනවා. මෙතෙන්දි වෙන්නේ ඉහළ සිටින කෘමීන් පහළට ගිහිල්ලා පොළොවට යටවීම නිසා විනාශ වෙනවා. ඒ වගේම තමයි පොළොව යට ඉන්න කෘමීන් සහ පලිබෝධකීන් ඉහළට ඇවිල්ලා සූර්යාලෝකයේ නිරාවරණය වීම නිසා විනාශ වීමේ සිදු වෙනවා. මේකත් අපිට කෘමීන් පලිබෝධකීන් පාලනය කරන්න ඉතාම සුදුසු ක්‍රමයක් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් පරිසරයට හානියකුත් නොවන පරිදි. ඉතින් දුවේ පුතේ ඒ වගේම තමයි අපිට පහසුවෙන්ම පලිබෝධකීන් පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි වගාව හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්න ඕනේ. අපි වගා කිරීමේදී වගාව හොඳින් නිරීක්ෂණය කරමින් හොඳින් අධ්‍යයනය කරමින් අපි වගාව කරනවා නම් අපිට පලිබෝධ හානියක් වන පළමු අවස්ථාවේදීම අඳුන ගැනීම කරන්න පුළුවන්. මේ විදිහට අපි පලිබෝධ හානි වූ කොටස් අඳුරගත්තාම අපිට පුළුවන් මේ කොටස් කපලා වගාවෙන් ඉවත් කරන්න. වගාවෙන් ඉවත් කරලා මේවා අපි පරිසරයේ වෙනත් තැනකට දැම්මොත් වෙනත් වගාවකට හානි කරන්න පුළුවන් නේ. නැත්නම් වගාවේ වෙන ප්‍රදේශයකට හානි කරන්න පුළුවන් නේ. එහෙම කරන්නේ නැතුව අපි මේ වගාවට හානි කරපු කොටස් සහිත ශාක කොටස් පුළුස්සා දැමීම සිදු කරනවා. එතකොට පලිබෝධකීන් පාලනය කර ගැනීම අපිට සිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ඔබ දකින රූපරාමුව අපි දැනටත් දැකලා තියෙනවා කුඹුරේ පොල් පිටි හයි කරලා තියෙනවා. මේ පොල් පිටි තියෙන්නේ මොකටද කියලා අපි කවදාවත් හිතලා නැහැනේ. අපේ පාරම්පරික දැනුමේදී අපි යොදාගත්ත එක ක්‍රමයක් තමයි පලිබෝධකීන් පාලනය කරන්න වගාවේ තැන්වල ගොයම් වගාවේ හෝ කුඹුරේ තැන්වල කුරුල්ලන්ට රැඳී සිටීමට ස්ථාන සකස් කරලා දෙනවා. මේ කුරුල්ලන් ඇවිල්ලා මොකද කරන්නේ? කුරුල්ලන් වහලා ඉන්නවා මේ වගේ. කුරුල්ලන් වහලා ඉඳලා ඒ පරිසරයේ තියෙන කෘමීන් ආහාරයට ගැනීම සිදු කරනවා. එතකොට අපිට පුළුවන් ස්වභාවිකවම පලිබෝධකීන් පාලනය කරගන්න මේ මගින්. ඒ වගේම තමයි අපි පළතුරු වගාවේදී දුවේ පුතේ පළතුරු වගාවේදී පළතුරු මැස්සාගේ හානිය ඊටාම හානිකර විදියට ක්‍රියාත්මක වෙනවා. අපිට පුළුවන් අපි දන්නවා පළතුරු මැස්සා පළතුරු වල සුවඳට සහ රසයට ආකර්ෂණය වෙනවා. එතකොට අපිට පුළුවන් ඉදුණු පළතුරු අරගෙන පළතුරු වල ඉස්ම සහ පළතුරු වල සාරය අරගෙන නිස්සාරකයක් හදාගන්න. මේ නිස්සාරකයට කෘමීන් ආකර්ෂණය කරනවා.
මේ නිස්සාරකේ අපි අරගෙන පළතුරු ගස්වල තැන් තැන්වල එල්ලලා තිබ්බහම පළතුරු මැස්සා මේ බඳුනට ආකර්ෂණය වෙනවා. මේ බඳුනට වැටිලා ඌ විනාශ වෙලා යනවා. එතකොට අපිට ඉබේටම මේ පලිබෝධකයා පාලනය කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ පලිබෝධ පාලනයේ වැදගත්කම තමයි මේ වගේ කීපයක් පලිබෝධ පාලන ක්‍රම කීපයක් එක විට අපේ වගාවට යෙදීම මගින් අපිට කිසිම හානියකුත් නැතුව කිසිම රසායනික ද්‍රව්‍ය භාවිතයකුත් නැතුව පලිබෝධකීන් පාලනය කර ගැනීමේ හැකියාව ලැබීම ඉතාම වැදගත් වෙනවා. පාරම්පරික දැනුම තාක්ෂණය වර්තමානයට ඇද ගන්න පුළුවන් නම් බොහෝ දුරට අපේ පරිසර සමතුලිතතාවය ආරක්ෂා වෙනවා වගේම කෘෂිකර්මාන්තයේ ඒ අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණාත්මක ගුණාත්මක තත්ත්වයන් ආරක්ෂා කරගන්නත් හැකියාව ඉඩකට ලැබෙනවා. පැරණියන් තුළ තිබුණු මේ දැනුම ඇතැම් වෙලාවට අපි ගවේෂණය කරද්දී හොයාගෙන යද්දී කොයිතරම් දැනුමක් ඒ අය තුළ තිබ්බද සහ අපේ හිතෙත් මවිතයක් ඇති වෙනවා මේ අපේ පාරම්පරික දැනුම අපි පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආවනම් අපි මේ අද කතා කරන පරිසර දූෂණය පරිසර හානි මේ වගේ රෝග තත්ත්ව මේ සියල්ල අපිට අවම කරගන්න හැකියාව ඉඩකඩ ලැබෙනවා. ඒත් එක්ක මේ අපි අනුරාධපුර රාජධානියට පොළොන්නරුවට එහෙම යනකොට අපේ හිතේ බොහොම අභිමානයක් ඇති වෙනවා මේ අපේ මුතුන් මිත්තන් ඉදි කරපු අපූර්ව නිර්මාණ නේද කියලා. ඒ සියලු නිර්මාණත් එක්ක කැටි වෙන මේ වාරි කර්මාන්තය පිළිබඳව අපිට අමතක කරන්න බෑ. මොකද මේ සියලු නිර්මාණවල කෘෂි කර්මාන්තයේ ජීවය රඳා පවතින වාරි කර්මාන්තයත් එක්ක. ඒ නිසා අපි හිතුවා ගෝකුලස එක්ක මේ වැව පිළිබඳව කතා කරන්න වැවේ තියෙන විශේෂත්වය ඒ තාක්ෂණය පිළිබඳව කතා කරමු ගෝකුලස. ඔව් දුවේ පුතේ ඇත්තට මේ ප්‍රභා කිව්ව විදිහට අපේ අතීත ශිෂ්ටාචාරයේ ගොඩනැගීමට අපේ මේ ප්‍රෞಢත්වයේ ගොඩනැගීමට අපේ මේ ඉංජිනේරුවෝ අපේ පරණ ඉංජිනේරුවෝ මේ හදපු වැව අපිට ඉතාම වැදගත් වෙලා තියෙනවා. එකකින් අපේ සම්පූර්ණ පරිසර පද්ධතියට අපේ කෘෂි කර්මාන්තයට මේ සියල්ලටම දායක වෙච්ච මහා නිර්මාණයක් විදිහට මේ වැව අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු අපි කොටසින් කොටස මේ වැවක තියෙන අංගෝපාංග මොනවද කියන එක දුවේ පුතේ. මුලින්ම ඔබට මේ දර්ශනය වෙන්නේ වැවක රූප සටහනක්. මේකෙදි ඔබට අඳුර ගන්න පුළුවන් වැවත් එක්කලා ඒ වටේට තියෙන කොටස් මොනවද කියන එක. ඔබට පේනවා ගඟකින් වතුර හම්බ වෙනවා වැවට. ඊට පස්සේ වැවේ එක ගබඩා කරගන්නවා තාවකාලිකව. ඊට පස්සේ වැව් බැම්මක් මගින් තමයි මේ වැවේ තියෙන ජලය රඳවාගෙන තියාගන්නේ. ඒතර වැවක් හදන්න පුළුවන් වෙන්නේ අර ගංගාවක ඉඳන් ඇවිල්ලා වතුර රැස් කරගන්න පුළුවන් භූමියක් තෝරගන්න ඕනේ මේ වැඩේට. ඉතින් මේවා ඒ කාලේ හිටපු ඉංජිනේරුවෝ තාම සූක්ෂම ලෙස තෝරාගෙන තියෙනවා මේ වැනි වැව් නිර්මාණය කිරීම සඳහා. ඊළඟට මේ වැවක කොටස් විදියට වැව් බැම්ම, සොරවුව, රළපනාව, බිසෝ කොටුව වැනි කොටස් ඔබට මෙහිදී දැක ගන්න හම්බ වෙනවා. අපි ඊට පස්සේ සලකමු මේ කොටසින් කොටස මේ කොටස් වලින් කරන කාර්ය මොනවද කියන එක ගැන අපි යොමු අධ්‍යයනය කරන්න. ඉතින් බලමු අපිට ඉස්සෙල්ලාම වැව කියන්නේ මොකක්ද කියන එකේ අර්ථ දැක්වීමක් තියෙනවා. මේ වැවක් හැදුවේ ඇයි? වැවක් කියන්නේ මොකක්ද කියන එක. ඔබට ওই දර්ශනය වෙනවා. මේ බලන්න ජල සම්පාදනයේ දුර්වල ප්‍රදේශයක. විශේෂයෙන්ම ඔබ දන්නවා වැව හැදුවේත් වියලි කලාපේ. තෙත් කලාපේ ආශ්‍රිතව විශාල වැව් අපේ දකින්න හම්බෙන්නේත් නැහැ. ඒ අනුවම ජල සම්පාදනයේ දුර්වල ප්‍රදේශයක ගොවිතැන් කටයුතු වලට ජලය ලබා ගැනීමේ අරමුණින් ගඟක් හෝ ඔයක් හෝ එහි ශාඛාවක් හරස් කර බැම්මක් බැඳ තැනූ ජලාශය වැවක් ලෙස හැඳින්වේ කියලා තියෙනවා. ඒතර ඔබට තේරෙනවා මේ වැවක අවශ්‍යතාවය මොකක්ද උනේ කියලා. මේ ඔබ දකින්නේ ඒ කාලේ හදපු තිසා වැවේ දර්ශනයක්. මේ ඊටාම අලංකාර විදියට හදපු වැවක් ඔබට පේනවා. ඊට අපි බලමු කොටසින් කොටස මේ වැවක අංගවල කාර්යභාරය මොනවද කියන එක. අපි යමු වැව් බැම්ම. මේ වැව් බැම්ම ඊටාම වැදගත් වැවකට. මොකද වැවේ ජලය රැස් කරගන්න අපිට උදව් උනේ වැව් බැම්ම. බලමු මේ අර්ථ දැක්වීමක් විදියට දීලා තියෙනවා ඔබට මේ වැව් බැම්ම කියන්නේ මොකක්ද කියන එක. වැව් බැම්මක දර්ශනයක් බලන ගමන්ම අපි වැව් බැම්ම කියන්නේ මොකක්ද කියන එකටත් යමු. ඔබට බලන්න පුළුවන් මේ වැව් බැම්ම කියන්නේ මොකද්ද? ගඟක් හෝ ඔයක් ගලා බසින මාර්ගයේ දෙපස ඇති කඳු සහිත පටු කපොල්ල යා කරමින් පස් යොදා වැව් බැම්ම සාදයි කියලා. ඉතින් මේ ආකාරයට අර පටු තැනක් දැකලා ඒවා නිරීක්ෂණය කළා එහිවැනි තැනක් හරස් කරලා ගඟක් හරස් කිරීමෙන් තමයි මේ අපිට වැවක් නිර්මාණය කරගන්න පුළුවන් උනේ. යන්නේ හරස් කිරීම සඳහා භාවිතා කරපු ඒ බැම්මට තමයි අපි වැව් බැම්ම කියලා කියන්නේ. ඔබට දකින්න හම් වෙනවා නූතන වැව් බැම්මක් සහ පරණ වැව් බැම්මක්. දැන් එතෙන්දී ඔබට මේ පාරක් දාලා තියෙනෙත් වැව් බැම්මක් උඩින්. ඉතින් ඒවා ඊටාම පුළුල්ව ජලයට ඔරොත්තු දෙන විදිහට හදපු නිර්මාණ. ඒතර මේකෙන් තමයි අර මහා ජලය රඳවාගෙන තියාගන්නේ. ඊට පස්සේ ඔබට තවත් සුවිශේෂී නිර්මාණයක් විදිහට අපිට වැවක දකින්න හම්බෙන්නේ මේ බිසෝ කොටුව කියන එක දකින්න හම්බෙනවා. මේ බිසෝ කොටුව සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ මේ ශ්‍රී ලාංකීය වාරි කර්මාන්තය තුළ පමණයි. ඒතර මේකේ හරිම නිර්මාණශීලී සහ විද්‍යාත්මක සංකල්ප වලින් පරිපූර්ණ නිර්මාණයක් විදිහට සලකනවා මේ බිසෝ කොටුව කියන එක. බලමු අපි මොකද්ද මේ බිසෝ කොටුව කියන්නේ කියලා.
එක් එක් මට්ටම්වලදී ජලය මුදා හැර අවම පීඩන තත්වයක් ඇති කර ජලය පිටතට රැගෙන යාම සඳහා භාවිතා කරපු උපාංගය තමයි මේ බිසෝ කොටුව කියලා කියන්නේ. මෙහිදී කරේ දැන් වැවක් ඔබට පේනවා වැවක මහා විශාල ජල ධාරිතාවක් පුරවලා තියෙනවා. මේක එකවර අපි සොරවුවේ මුදා හැරියොත් එහෙම වැව් බැම්මත් සමහරට කඩාගෙන යන්න පුළුවන් ජල පහරේ වේගය නිසා. ඔබට පේනවා මේ වැව් බැම්ම හරහා හදලා තියෙන මේ බිසෝ කොටුවේ නිර්මාණය මෙතෙන්දී ඔබට පේනවා වැවේ මේ ඇතුල් වාණින් එන ජල පහර ඉතා වේගවත් ජල පහරක් මේ බිසෝ කොටුවේදී වේගය යම් ප්‍රමාණයකට අඩු වීමක් ප්‍රවේගය අඩු කිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ පිටවාණින් හිමින්සරේ එළියට යන ආකාරයක් තමයි ඔබට පේන්නේ මේ බිසෝ කොටුවෙන් කරේ ඔන්න ඕක තමයි. වැව් බැම්ම හරහා එකවර ජල පහර මුදා හැරියා නම් වැව් බැම්ම හේදී යන්නත් පුළුවන්. මේ ඔබට දැర్శණය වෙන්නේ ඒ කාලේ හදපු ගල් වලින් නිර්මාණය කරපු බිසෝ කොටුක දර්ශනයක්. මෙන්න මේකෙන් තමයි ඒ ජල ප්‍රවේගය පාලනය කිරීම සඳහා භාවිතා කරේ බිසෝ කොටුව. මේක අගනා නිර්මාණයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊට තවත් එකක් තමයි මේ මඩ සොරවුව කියන එක. දැන් ඔබ දන්නවා වැවක සමහරට කාලයක් යද්දී වැවට මඩ එකතු වීමෙන් වැවේ ගොඩවීමක් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ වළක්වා ගන්න මේ එකතු වෙන මඩ ඉවත් කරන්න ඊටාම පල්ලෙහැයින් හදා ගන්නවා සොරවුවක්. ඔබට පේනවා මේ උඩ තියෙන සොරවුවට පල්ලෙහැන් ඔබට පේනවා තවත් සොරවුවක් පේනවා මේ වැවේ. අන්න ඒකට තමයි කියන්නේ මේ මඩ සොරවුව කියලා. ඊටාම පහලින් වැවේ පතුල ප්‍රදේශයෙන් තමයි මේ මඩ සොරවුව නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙන් තමයි වැවේ මඩ ඉවත් කිරීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් මේ මඩ සොරවුව භාවිතා කරේ. ඊට අමතරව වැවේ තියෙන තවත් සුවිශේෂී අංගයක් තමයි මේ රළ පනාව කියන එක. රළ දැන් අපි දන්නවා ඔබ දන්නවා වැවේ තියෙන ජල ධාරිතාවට හුලං ආපුවාම ඒ වැවේ රැලි ඇති වෙනවා මුහුදු රැලි වැනි. ඉතින් මේ පස් වලින් වැව් බැම්ම හදලා තිබුණේ. ඒතර වැව් බැම්ම හොදාගෙන ගියොත් වැව් බැම්ම කඩාගෙන ගිහිල්ලා එහෙම නැත්නම් ලොකු අනතුරුකාරී තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීම සඳහා වැව් බැම්මේ ගල් අතුරලා කළු ගල් අතුරලා ඔන්න ඔය ආකාරයට ඔබට රූපේ පේන ආකාරයට රළ ඇවිල්ලා වදින්නේ මේ ගල් තලාව මත. එතකොට අර වැව් බැම්මේ තියෙන පස් හේදී යාමෙන් ආරක්ෂා කර ගැනීමට වැව් ජල තරංග මගින් වැව් බැම්ම හේදී යාමෙන් ආරක්ෂා කර ගැනීමට යොදාගත්තේ ගල් වලින් අල්ලපු ඒ ස්තරය තමයි අපි කියන්නේ රළ පනාව කියලා. ඊට අමතරව තවත් එකක් තියෙනවා මේ ඉස් වැටි කියන එක. මේ ඉස් වැටියෙන් අපි කියනවා මේ මොකද්ද කරන්නේ කියලා ඉහළින් ඇති බෑවුම් ප්‍රදේශ සෝදාගෙන මඩ වැලි බොරළු එක්වීම වැළැක්වීමට යොදා ඇති වැටියකට තමයි අපි ඉස් වැටිය කියලා කියන්නේ. මේ වැටියට උඩින් එන වතුර තමයි වැවට එන්නේ. එහෙම නැත්නම් කෙලීම පරිසරය හොදාගෙන ආව නම් එහෙම වැවට විශාල වශයෙන් මඩ එකතු වෙන්න පුළුවන්. ඒ වැළැක්වීම සඳහා යොදාගත් නිර්මාණයක් තමයි ওই ඉස් වැටිය කියලා කියන්නේ. ඔව් අපි වැවක කොටස් සරලව හඳුනාගත්තා. මේ හඳුනා ගැනීම එක්ක ඔබට වැවක තියෙන ඒ කොටස් වල තාක්ෂණික සම්බන්ධයක් අවබෝධ වෙන්නේ නැති. මට හිතෙනවා ගෝකුලස එක්ක තව ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි මේ කාරණාව. අපිට පුළුවන් වැවක මූලිකාංග තවදුරටත් පැහැදිලි කරගන්න මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකාව වූ කලී ඈත අතීතයේ සිටම වාරි කර්මාන්තය අතින් ඉතා ඉහළ තාක්ෂණ දියුණුවක් පැවති ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියූ දේශයකි. අප මුතුන් මිත්තන් අතින් නිම වූ සුවිශාල ජලාශයන් බැඳි තාක්ෂණය අතිශයින් දියුණු යුගයක් වූ වර්තමානයේද විස්මය ජනකය. එදා බතබුලතින් ශාස්ත්‍රීකව භවභෝග අපනයනයට පවා යොමෝ සිටි මේ ලක්දෙරණ පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලැබුවේද වාරි කර්මාන්ත නිසා පෝෂණය වූ කුෂිකර්මාන්තයේ ආශ්චර්ය නිසාය. එලෙස කුෂිකර්මාන්තය දිනෙන් දින දියුණු වෙත්ම රට කළ පාලකීන්ගේ රාජ්‍ය අනුග්‍රහයද පුළුල් විය. වැව් අමුණු ඉදිවිය. ඒ ආශ්‍රිතව ජනාවාස බිහිවිය. ජනාවාස බිහිවීම තුළින් කුෂිකාර්මික කටයුතු තව තවත් ව්‍යාප්ත විය. එහිදී කුෂිකාර්මික කටයුතු වලට මෙන්ම ගෘහස්ත පරිභෝජනය සඳහාද ජලාවශ්‍යතාවය වැඩි විය. නාගරික වශයෙන් ගත් කලද ජල පරිභෝජනය ඉහළ ගියේය. එසේ දිනෙන් දින ඉහළ ගිය ජල ඉල්ලුමට සරිලනසේ ජල සැපයීමක් ලබා දෙන්නට රටේ පාලකයන්ට තව තවත් වැව් අමුණු ඉදි කරන්නට සිදුවිය. එහිදී ජලාශයන් ඉදිවීමෙන් පසු ඇතිවන තෙත්බිම් පරිසර පද්ධතිය හේතුවෙන් විවිධ සත්ව හා ශාකයන්ට හිතකාමී පරිසරයක් નિરાයාසයෙන්ම රට පුරා ගොඩ නැගිනි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙන් ආරම්භි වැව් ඉදි කිරීම දේශීය වාර ශිල්පීන්ගේ අතිවිශිෂ්ට සොයා ගැනීමකි. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අධ්‍යයනය කිරීම තුළින්
උපක්‍රමශීලීව නිර්මාණය වූ වැව් අමුණු භාවිතයේදී පැන නගින්නා වූ සෑම අවශ්‍යතාවයක්ම සපුරාලීමට හැකි අයුරින් නිර්මාණය වී තිබීම දේශීය වාරි කර්මාන්තයේ තිබූ විස්මය විය. වැව්වල වැව් බැම්ම තුළින් ආරක්ෂාකාරී ලෙස ජලය පිට කිරීම සඳහා ඉදි වූ සොරව්ව ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ අතර එය බිසෝ කොටුව ලෙස හැඳින්විනි. වැවේ අතිරික්ත ජලය පිට කිරීම පිටවාන මගින් සිදුවිය. සවිමත් කළුගල් ඇතුරුමකින් නිර්මාණය කළ රළපටාව ඉදි වූයේ වැවක බැම්මෙහි ඇතුළු පැත්ත දිය රළ මගින් සේදී යාම වැළැක්වීමටයි. වැවක ජල මට්ටමට සමාන්තරව වැවේ හාත්පස පිහිටි බිම් පෙදෙස වැව් තාවුල්ලයි. මෙය ශාක විශේෂයෙන් සහ ශක්ත සිව්පාවන්ගේ රජදහනකි. වැවට ඉහළින් පිහිටි වැවේ ජල පෝෂක ප්‍රදේශය ජල උල්පත් ඇලදොල දිය ඇලි ආදියෙන් ගහන වූ අතර මෙම කලාපය පැරදි කාලයේ දැඩි නීති රීති යටතේ ආරක්ෂා කළ බවට සාක්ෂි ඇත. එම ප්‍රදේශ තුල ගස් කැපීම, නිවාස ඉදිකිරීම, වගා බිම් හා මාර්ග ඉදිකිරීම සපුරා තහනම් විය. ශ්‍රී ලංකාව තුල ඉදි වූ ප්‍රථම වැව වූ අභය වැව හෙවත් බසවක් කුලම සමගින් ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ආරම්භ දේශීය වාරි කර්මාන්තය ක්‍රිස්තු වර්ෂ 12 වන සියවස වන විට දැඩි ලෙස අභාවයට පත්විය. අපි මේ දුටුව අපූර්ව දර්ශනත් එක්ක අපේ අතීත ප්‍රෞಢත්වය අපිට යලිත් සිහිපත් කරනවා. ඒත් එක්කම අපිට කතා කරන්න පුළුවන් මේ වාරි කර්මාන්තයේ විශ්මිත බව වගේම දැන් මේ වාරි කර්මාන්තය ගම පන්සල වැව මේ සියලු දේවල් එකට බැඳිලා තිබ්බේ. දැන් අතීතයේ ගම්වල ජීවන රටාව ගත්තම බොහොම සරලයි. කෘෂි කර්මාන්තයෙන් ලැබෙන භවභෝග තමන්ගේ නිවසේ මුළුතැන්ගේ බොහොම සුරක්ෂිත විදිහට දරුවෝ වෙනුවෙන් පවුලේ උදවිය වෙනුවෙන් පිසෙනවා. බොහොම සුරක්ෂිත සාම්ප්‍රදායික ආහාර රටාවක් අපිට තිබුණා අතීතයේ. ඉතින් ඒ ආහාර රටාවේ තියෙන හරයන් හරපද්ධතීන් අපිට වර්තමානයේ ගලප ගන්න පුළුවන් නම් බොහෝ ලෙඩ රෝග පව අවම කරගන්න පුළුවන් නේද සාගරික මිස්? ඔව් දුවේ පුතේ. අද අපි අපේ ආහාර රටාව ගැන කතා කරොත් ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කළ යුතු ආහාර රටාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපි පාරම්පරික ආහාර රටාව ගැන කතා කරද්දී අපි මේවා ගැන දැන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. අපි මුලින්ම බලමු අපි දැන් වර්තමානයේදී ආහාර සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වර්ග මොනවද කියලා. මේ රසායනික ද්‍රව්‍ය ගත්තොත් අපි කෘත්‍රිම රසකාරක වර්ග, වර්ණක වර්ග, ස්ථායීකාරක, පැණි රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මේ සියල්ලම අපි පාවිච්චි කරන්නේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය. අපි අහලා තියෙනවා අපි දැනගන්න ඕනේ ඔබ ආහාර සඳහා යොදන විවිධ වර්ණක රසකාරක මේ වගේ රසායනික ද්‍රව්‍ය වර්ග 1000කට වඩා වැඩි සංඛ්‍යාවක් ලෝකයේ පුරා භාවිතයට ගන්නවා. ඉතින් මේ භාවිතයට ගන්න කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය මගින් අපිට ඇතිවන හානි බොහොමයි. මේ හානි අපි සරලව ගත්තොත් කීපයක් හඳුනා ගත්තොත් බොහෝ විට ආහාර විෂවීම ඇතිවීම සිදු වෙනවා. අපි කියන ඇලර්ජි එකක් ඇති වුණා කියලා කෑමක් කාපු ගමන් අපිට ඇලර්ජි එකක් ඇති වෙනවා. මේ ඇලර්ජි එකක් ඇති වෙන ආහාර විෂවීම ඇති වෙන්න හේතුව දුවේ පුතේ මේ ආහාර සඳහා භාවිතා කරන අපිට නොගැලපෙන රසායනික ද්‍රව්‍ය. ඒ වගේම තමයි පිළිකාකාරක විදිහට මේවා ක්‍රියා කරනවා. අස්ථි දුර්වල වීම, විවිධ ජාන විකෘති වීම මේ වගේ බොහෝ බහුල හානි අපිට අඳුන ගන්න පුළුවන් කෘත්‍රිම රසකාරක වර්ණක වගේ මේ වගේ රසායනික ද්‍රව්‍ය තුල. ඉතින් අපි දැනගන්න ඕනේ අපි මේ සියල්ලම ගැන කතා නොකරත් අපි එකක් දෙකක් කතා කරමු. රසකාරක වර්ග අපි බහුලව භාවිතා කරනවා. අපි දන්නවා අපි අපේ අත්තම්මා කැම එව්වහම කණ්ඩ හරිම ආසයි. ඒකට හේතුව අත්තම්මා භාවිතා කරන්නේ කෘත්‍රිම රසකාරක වර්ග නෙවෙයි. එයාගේ කුසියේ තියාගෙන භාවිතා කරන්නේ ස්වභාවික රසකාරක වර්ග. මේ ස්වභාවික රසකාරක වර්ග අපි බහුලව භාවිතා කරන රසකාරක වර්ග ගත්තොත් දුවේ පුතේ අපිට හොඳින් නිතර ලකින්න ලැබෙන රසකාරක වර්ගයක් තමයි කුරුඳු කියලා කියන්නේ. මේ කුරුඳු අපි වෛද්‍ය විද්‍යාවේදීත් අඳුන ගන්නවා රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා කියලා. ඒ වගේම සෙම් රෝග අඩු කරනවා, පිළිකානාශක ගුණයක් සහිතයි කියලා කුරුඳු වල හොයාගෙන තියෙනවා. ඉතින් මේවා අපි රසකාරක විදිහට භාවිතා කිරීම තුළින් රසය වැඩි කරනවා විතරක් නෙවෙයි රෝග පාලනය කිරීමත් සිදු කරනවා. ඒ වගේම තමයි කෘත්‍රිම රසකාරක වර්ගයක් ලෙස භාවිතා කරන කරාඹු නැටි.
කරාඹු නැටි කෑවහම මුඛයේ සුවඳවත් වෙනවා. අපි දන්නවා කරාඹු නැටි වල විශේෂ සුවඳක් පවතිනවා. වේදනානාශකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි විස බීජනාශකයක් විදිහට ක්‍රියා කරනවා. සෙම් රෝග අඩු කරනවා. අද බෙහෙත් හදද්දිත් අපි සෙම් රෝග සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ග එහෙම නැත්නම් දත් බෙහෙත් සඳහා භාවිතා කරන විවිධ ද්‍රව්‍ය මේවා ඔක්කොටම අපි දන්නවා කරාඹු නැටි යොදා තිබීම විශේෂයක් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ අපිට තවත් පාවිච්චි කරන අපි බහුලව පාවිච්චි කරන ඉතාම වැදගත් රසකාරකයක් තමයි ගම්මිරිස් කියලා කියන්නේ. ගම්මිරිස් ආහාර දිරවීම වැඩි දියුණු කරන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ වගේම බඩ පුරවා දැමීම වැනි අවස්ථා නැති කිරීමට ගම්මිරිස් හේතු වෙනවා. මේ විදිහට අපිට මම මේ සියල්ල ගැන නෙවෙයි කතා කරේ අපි කීපයක් ගැන කතා කරේ. මේවායි වැදගත්කම ඔබට හඳුන්වා දීම සඳහා අපි බලමු ස්වභාවික රසකාරකවල වැදගත්කම් මොනවද කියලා. ස්වභාවික රසකාරකයක් ආහාරයට භාවිතා කිරීම තුළින් ආහාරවල වර්ණය, රසය, සුවඳ ඒ වැඩි කරනවා වගේම ආහාර රුචියත් වැඩි කිරීම සිදු වෙනවා. අපි දන්නවා අපේ රසය සුවඳත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. සුවඳ වැඩි නම් ආහාරයේ රසය වැඩි බව අපි හොඳින්ම දන්නවා. ඒ වගේම තමයි බොහොමයක් බැක්ටීරියා නාශක ගුණය සහිතයි. ඒ වගේම ආහාර මගින් සෞඛ්‍යයට ඇති කරන හානිකර බලපෑම් අවම කිරීමට මේ ස්වභාවික රසකාරක වර්ග හේතු වෙලා තියෙනවා. අපිට පුළුවන් කෘත්‍රිම රසකාරක වලින් ලබාගත නොහැකි රස හා ගුණයන් ස්වභාවික රසකාරක මගින් ලබා ගන්න. කෘත්‍රිම රසකාරක වලින් ලැබෙන්නේ එකම විදිහේ රසයක්. ඒ රසයට අපි ඇබ්බැහි වෙනවා. ඒ වුණාට ඒ රසය එකම විදිහේ රසයක් බව අපි කෘත්‍රිම ආහාර පරිභෝජනයට ගන්නා අපි නිතර දන්නා කරුණක්. ඒ වගේම තමයි දුවේ පුතේ මේ රසායනික ද්‍රව්‍ය ආහාර සඳහා යොදන ද්‍රව්‍ය විතරක් නෙවෙයි. අපේ ආහාර පුරුදු ගත්තාම අපි අධික ලෙස තෙල්, මිරිස්, ලුණු සහිත ආහාර සඳහා යොමු වෙලා තියෙනවා වර්තමානයේදී. ඒ වගේම තමයි කෙටි කෑම සඳහා අපි යොමු වෙලා තියෙනවා. මේවා අපිට ඊටාම හානිකරයි. මේවා මගින් අපිට වැළඳෙන රෝග සමූහයක් තියෙනවා. එකට එන නෑදෑයෝ සමූහයක් තියෙනවා. මේ කෑමත් එක්ක අපිට එන රෝගකාරක නෑදෑයෝ සමූහයක්. මේවා අපි දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා කියනවා. මේ සියලුම දේවල් වලට හේතුව අපේ ආහාර පුරුදු බව අපි දැන සිටිය යුතු වෙනවා. ඉතින් අපි අහිතකර ආහාර පුරුදු නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු ගැන කතා කරොත් මේ විශේෂ රෝගයක් තමයි අපිට වැළඳෙන දියවැඩියාව කියලා කියන්නේ. උදරයේ සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාව අපේ ශරීරයට නැති වෙලා ගියාම වැළඳෙන රෝගයක් තමයි අපි කියන්නේ දියවැඩියාව කියලා. ඒ වගේම තමයි අපිට වැළඳෙන තවත් රෝගයක් අධිරුධිර පීඩනය. අධිරුධිර පීඩනයට හේතු වෙන්නේ අධික තෙල් සහිත ආහාර ගත්තාම අපේ රුධිර වාහිනී වල තෙල් තැම්පත් වීම නිසා රුධිරයේ පීඩනය වැඩි වීම තමයි අධිරුධිර පීඩනය විදිහට හඳුන්වන්නේ. ඊට අමතරව අපිට තවත් බෝනවන රෝග කාණ්ඩයන් ගොඩක් හමු වෙනවා. හෘදයාබාධ, ඒ වගේම තමයි වකුගඩු ආබාධ, මුත්‍රාගල් ඇතිවීම. මේ සියල්ලම අපිට අහිතකර ආහාර පුරුදු සහ අපි ගන්නා අහිතකර ආහාර නිසා ඇතිවෙන රෝගකාරකයන්. ඉතින් දුවේ පුතේ මේ දේ වැදගත්කම තමයි මේවා දැන සිටිය යුතුයි අපි මේ තිරසර සංවර්ධනයට දායක වෙන්නේ කොහොමද කියලා මේවා සමීප වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා රටක තිරසර සංවර්ධනයේදී මානව සම්පත සංවර්ධනය කියන එක ඊටාම වැදගත් වෙනවා. අපිට අපි කොයිතරම් සංවර්ධනය වුණත් වැඩක් නැහැ රෝගීන් පිරිසක් අනාගතයට බිහි වෙලා තින්නවනම්. එතකොට නිරෝගී පරපුරක් බිහි කිරීමට රටේ දියුණුව සඳහා නිරෝගී ජනතාවක් සිටීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා අපි තිරසාර සංවර්ධනයේදී නිරෝගී ජනතාවක් බිහි කිරීම ගැනත් වැදගත්කම ගැනත් දැන සිටිය යුතු වෙනවා. ඒ උදෙසායි අපි ඔබට මතක් කිරීම කරේ මේ පාඩමේ අන්තර්ගතයත් එක්ක විශේෂයෙන්ම අපි කතා කරන මේ මාතෘකාව ඇතුළේ ඊළඟට අපිට පැහැදිලි කරගන්න තියෙනවා දොඩරුවනේ මේ කාබන් පිය සටහන් සහ ආහාර සතුටුම අවම කිරීම තිරසර සංවර්ධනයට කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඒ ගැන අපි පැහැදිලි කරගන්න සෝදානම් ගෝකුල සර් සමගින්. ඔව් දුව පුතේ අපි දැන් අපේ මේ පාඩම ඇවිල්ලා කාබන් පිය සටහන කියන තැනටම ආවා. දැන් අපි බලමු මේ ඉස්සෙල්ලාම කාබන් පිය සටහන කියන්නේ මොකක්ද කියලා බලලා ඉවරලා මම ඒක ගැන ඔබට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබට පේනවා මේ කාබන් පිය සටහන කියන එකේ අර්ථ දැක්වීම මෙතන තියෙනවා මේ පුද්ගලයෙක්. එහෙම නැත්නම් නිෂ්පාදනයක්. එහෙම නැත්නම් ක්‍රියාවක් හෝ ආයතනයක් හේතු කොටගෙන නිශ්චිත කාල පරිච්ඡේදයකදී විමෝචනය වෙන මුළු කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය කාබන් පා සටහන නම් වේ කියලා. ඒ කියන්නේ අපි යම්කිසි නිෂ්පාදනයක් කරද්දී හරි එහෙම නැත්නම් පුද්ගලයෙක් හරි තමන්ගේ අවශ්‍යතා ටික ඉටු කරගනිද්දී කොතරම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මේ පරිසරයට මුක්ත කරනවද කියන එක තමයි මේ කාබන් පිය සටහනින් අපි අර්ථ දක්වන්නේ.
ඇත්තටම ලෝකයේ රටවල් සංසන්දනය කරපුවාම ඊටාම සුපෝකභෝගී රටක් වෙන ලක්සම්බර්ග් කියන ඊටාම කුඩා රටේ තමයි වැඩිම මේ කාබන් භාවිතාවක් එහෙම නැත්නම් කාබන් පිට කරන පුද්ගලයෝ ඉන්නේ. ඒගොල්ලෝගේ සුව පහසු ජීවිතය ගත කිරීම සඳහා පරිසර දූෂණය ගත්තාම ඒගොල්ලෝ ඉතාම ඉහළින් කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුක්ත කරනවා. මොකද වාහන අධිභාවිතය, ඒගොල්ලන්ගේ විවිධ ක්‍රියාකාරකම් මේවා නිසා පරිසර දූෂණයේ පැත්තේ එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම පැත්තෙන් ඉහළම තැන ඉන්නේ ඒ ලක්සම්බර්ග් කියන කුඩා රටක්. නමුත් ඊටාම සුපෝභෝගී රටක්. ඉතින් මෙයාලා තමයි අපිට මේ කාබන් ඩයොක්සයිඩ් වල මේ කාබන් පියසටහන ලොකුම පියසටහන තියපු ජාතිය විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපිට මේ කාබන් පියසටහන ගැන පුංචි වීඩියෝවක් බලමු. අපි එතෙන්දී අපිට අවබෝධ කරගන්න පුළුවන් මොකද්ද මේ කාබන් පියසටහනේදී වෙන්නේ. ඔය බලන්න පුද්ගලයෙක්ගේ පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ගැන අදහසක්. ඒ වගේම වාහනයක් කිලෝමීටර් එහෙම නැත්නම් 70000ක් ගියාම කොච්චර පිට කරාද? එහෙම නැත්නම් ගුවන් යානයක් පිට කරන ප්‍රමාණය මේ ආකාරයට ඔබට මේ විවිධ නිෂ්පාදනවලදී විවිධ පුද්ගලයන් මගින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයන් තමයි මේ ඔබට පෙන්වන්නේ. මේ බස් එකකින්, ට්‍රේන් එකකින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයන් ඔබට කියව ගන්න පුළුවන් ඒ දර්ශන. මේ කම්පියුටරයක් භාවිත කරපුවම කොපමණ ප්‍රමාණයද කිලෝ එකක් පමණ පිට වෙනවා. බලන්න ඔබ මේ වීඩියෝ වලින් පෙන්වන්නේ කොතරම් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුක්ත කරනවද කියන එක තමයි මේ කාබන් පියසටහනෙන් ඔබ දැක්කේ. අපි දැන් බලමු ආහාර සැතපුම කියන්නේ මොකක්ද කියන එක. මේ ආහාර සැතපුම කියන එකත් ඊටාම වැදගත් මේ තිරසාර සංවර්ධනය ගැන කතා කරද්දී දුවේ පුතේ. ඔබට දිස්වේ තිරේ මේ ආහාර සැතපුම කියන එකේ අර්ථ දැක්වීම කුමක්ද කියන එක බලන්න. කිසියම් ආහාරයක ඒකක ස්කන්ධයක් ඒ නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරනු ලබන ස්ථානය දක්වා ගෙන යන දුර එම ආහාරයේ ආහාර සැතපුම් අගේ නම් වේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඔබ දන්නවා සමහර ආහාර අපි ගන්නා ආහාර අපේ ගෙවත්තෙන් ලැබෙන ආහාර තියෙනවා. ඇත්තම් මේවා තියෙනවා අපිට පිටරටවල වලින් එන ඒවා තියෙනවා. එහෙම නැත්නම් ඇත්තම් ආහාර තියෙනවා අපේ රට ඇතුළෙම දුරස්ත ප්‍රදේශ වලින් පැමිණෙන ආහාර. ඔබට තේරෙනවා මේ ආහාරයේ පැමිණෙන දුරත් සමග අපි සමහරලාට අපිට මේ සඳහා භාවිතා කරන්න වෙනවා නැව් භාවිතා කරන්න වෙනවා පිටරට ඉඳන් ආහාර ගෙන්නනවා නම් එහෙම නැත්නම් පොළොන්නරුව ආදී ප්‍රදේශ වලින් හාල් ගෙන්නනවා නම් මේ අපි ඉන්න කොළඹ ආදී ආශ්‍රිත ප්‍රදේශ වලට විශාල ඩීසල් ප්‍රමාණයක් එහෙම නැත්නම් පෙට්‍රල් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. මෙවැනි හේතු නිසා පරිසරයට මුක්ත වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් අධික වෙනවා. මේ ආහාර සැතපුම අවම කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපිට ගෙවත්තෙන් එහෙම නැත්නම් අහල පහලින්ම අපේ ආහාර අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් නම් පරිසරයට මුක්ත කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ ඇත්තටම අපිට විදේශ විනිමයත් ඉතුරු කරගන්න පුළුවන්. මොකද අපි බොහෝ විට අපේ ඉන්ධන අවශ්‍යතාවයන් සපුරගන්නේ අපේ සල්ලි පිටරට දීලා අපි ඉන්ධන ගෙනල්ලා. ඒත් අපිට ආහාර සැතපුම අවම කරගත්තොත් අපිට මේ සියල්ලටම යම් කිසි විසඳුමක් ඇති කරගන්න පුළුවන්. අපි පුංචි ගණනයකට යොමු වෙලා බලමු මේ ආහාර සැතපුම ගණනය කරන්නේ කොහොමද කියන එක. ඔබට මෙතන පේනවා කොළඹ සිටින ඔබ ගන්නා උදේ ආහාරයක ආහාර සැතපුම ගණනය කරන විදිහ තමයි ඔබට මේ පෙන්නලා තියෙන්නේ. මෙතෙන්දි මේ හාල් පිටි ඉන්දියාප්ප තමයි කාලා තියෙන්නේ මේ ළමයා. එතෙන්දි මේ හාල් පිටි ඉන්දියාප්ප ගෙනල්ලා තියෙනවා හාල් පොළොන්නරුවෙන් කියලා තමයි උපකල්පනය කරලා තියෙන්නේ. ඒතර සැතැම්ම ගත්තොත් පොළොන්නරුව ඉඳන් කොළඹට සැතැම්ම 95ක් පමණ දුරක් මේ හාල් ටික පැමිණෙනවා. ඊළඟට පරිප්පු හොදි තමයි කාලා තියෙන්නේ උදේ. එතකොට මේ පරිප්පු ඇත්තටම එන්නේ ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේ ඉඳන්. ඒත් ඉන්දියාවේ ඉඳන් මේ ප්‍රදේශේ ඉඳන් අපේ ලංකාවට පරිප්පු ටිකෙදී සැතැම්ම 975ක පමණ ප්‍රමාණයක් දුර ගෙවන්න වෙනවා. ඊළඟට මේ පොල් සම්බෝලෙකුත් කාලා තිනවා. ඒකට අවශ්‍ය පොල් ලබාගෙන තියෙන ගෙවත්තෙන් ඒ හින්දා ඒකට සැතපුම්ක් වැය වෙලා නැහැ. ඇත්තටම සැතපුම් බිඳුවයි. එතෙන්දී ආහාර සැතපුමක් වෙලාම නැහැ. ඊළඟට පොල් සම්බෝලයට ගෙනාවු මිරිස් ටික යාපනයෙන් ආපු නිසා එතෙන්දී සැතපුම් 185ක පමණ දුර ගෙවලා තමයි මිරිස් ටික ඔබේ නිවසට ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේක එකතුව ගත්තාම සැතපුම් 1205ක්. ඔබ මේ පුංචි දියාප ටික කද්දී එහෙම නැත්නම් ආහාරයට ගනිද්දී ඔබට මේ සඳහා සම්පත්තික ලැබුණු දුර අනුව සැතපුම් 1205ක පමණ දුරක් මේවා පැමිණලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය අවම කරගන්න පුළුවන් නම් අපිට අපේ අපි කිව්ව කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මුක්ත වෙන ප්‍රමාණයන් ආදී දේවල් අඩු කරගන්න පුළුවන්. ඉතින් ආහාර සැතපුම අධික ආහාරයක් විදිහට අපි මේ බර්ගර් එක හඳුනා ගන්න පුළුවන්. බලන්න මේකෙදි තියෙන දේවල් ඇත්තම මේවා ඇමරිකාවෙන් කිලෝමීටර් 4400ක් විතර ඈතින් ආපුවා තියෙනවා. සමහර ඒවා අයිරිෂ් එහෙම නැත්නම් ඔය එංගලන්තේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා 270ක් විතර. ඊට සමහර ස්පාඤ්ඤයෙන් ඇවිල්ලා තියෙනවා 557ක්. ඊට පස්සේ තුර්කියෙන් ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 1900. මේ ආකාරයෙන් ඉතා දුර බැහැරින් තමයි මේකට අවශ්‍ය සම්පත් පැමිණෙන්නේ. බලන්න එතකොට ඔබ මේවැනි ආහාරයක් ගැනීම තුළ පරිසරයට සිදු කරන හානිය සහ මුක්ත කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පිළිබඳ යම්කිසි අදහසක් ඔබට මේ ආහාර සැතපුමත් එක්කලා ගණනය කරගන්න පුළුවන්.
එතකොට ඔබට මේ ජල පිය සටහන කියන එකට යොමු වෙමු. අපි කොච්චර දුරකට ජලය භාවිතා කරනවද කියන එක තමයි මේකෙදි අපි සැලකිලිමත් වෙන්නේ. බලන්න මේකේ අර්ථ දැක්වීම කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මගින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සැපයීමේදී පරිභෝජනය කරන මිරිදිය ජලය ප්‍රමාණය ජල පා සටහන කියලා හඳුන්වනවා. ඔබ දන්නවා අපේ මේ පෘථිවියේ තියෙන ජල ගෝලයෙන් 0.01ක පමණ 100 ප්‍රමාණයක් තමයි අපිට මිරිදිය ප්‍රයෝජනයට ගත හැකි ජලය තියෙන්නේ. ඊටාම සුළු ප්‍රමාණයක්. නමුත් යම් සමහර නිෂ්පාදන කරද්දී ඊටා විශාල ජල ප්‍රමාණයක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. එතකොට අපේ ජල පිය සටහන නැත්නම් ජලය භාවිතා කරන ප්‍රමාණය ඊටා අධික වෙනවා. අපිට බලන්න පුළුවන් රූප සටහනක් ඇසුරින් මේ ජලය කොතරම් ප්‍රමාණයක් මේ සඳහා වැය වෙනවද කියන එක. ඔබ බලන්න මේ රූප සටහනෙන් මේ චොකලට් පෙත්තක් නිෂ්පාදනය සඳහා සාමාන්‍යයෙන් චොකලට් කිලෝ එකක් නිෂ්පාදනයට ජලය ලීටර් 24000ක් වැය කරන්න සිද්ධ වෙනවා. මොකද ඔබ දන්නවා මේකෙදි කොකෝවා ගහ වවන තැන ඉඳලා සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියේදීම වැය කරන ජල ප්‍රමාණය තමයි මෙහිදී ගණනය කරලා තියෙන්නේ. ඒතර එක චොකලට් කිලෝවක් කියන්නේ ජලය වැය කරලා තිනවා ලීටර 24000ක්. ඊට පස්සේ ඔබ හරක් මස් කිලෝවක් ආහාරයට ගන්නවා නම් එතෙන්දි ජලය ලීටර් 15500ක්. ඒ වගේම බිත්තර කිලෝවක් නිෂ්පාදනය සඳහා ජලය ලීටර් 4400ක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම සීනි කිලෝවක් නිෂ්පාදනය සඳහා ජලය ලීටර් 1500කුත් ඔබ බොන කෝපි කෝප්පයක් ඔබ අතට එද්දි කෝපි කිලෝවක් නිෂ්පාදනය සඳහා ජල ලීටර් 140ක් පමණ ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයට අපිට මේ ගන්න පුළුවන් කොතරම් දුරකට මේ ජලය භාවිතා කරනවද විවිධ නිෂ්පාදන සඳහා කියලා. ඊට පස්සේ අපිට බලමු මේ ආහාර සැතපුම් සහ කාබන් පිල් සටහන අඩු කරගන්න පුළුවන් නම් මේ තිරසර බව හා පාරිසරික හිතකාමී බව වැඩි කරන්න පුළුවන් බව ඔබට මේ ආකාරයට හිතා ගන්න පුළුවන්. ඔව් ඒ පැහැදිලි කිරීමත් එක්ක මේ අපිට වැටහෙනවා අපිට පුළුවන් නම් අපේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය බොහෝ දේ නිවස අවට පරිසරය ඔබේ ගෙවත් වගා කරගන්න ඒ තුලින් ඔබේ එදිනෙදා අවශ්‍යතා සපුරගන්න පුළුවන් නම් ඒ වගේ වටපිටාවක් ඔබට හදා ගන්න පුළුවන් නම් හැකියාව ලැබෙයි ඔය කියපු කාරණා අවම කරගන්න. ඒක ගැන ටිකක් හිතන්න කියලා මතක් කරමින් වර්තමානයේ බොහෝ වෙලාවට අපි කතා කරන ඩෙන්ගු රෝගය වගේ දේවල් පැතිර යන්න වැඩිපුරම බලපාන දෙයක් තමයි අපද්‍රව්‍ය කළමනාකරණයේ තියෙන ඒ ක්‍රමානුකූල බව නොතිබීම. ඒ නිසා අපි හිතුවා මේ පාඩම් මාතෘකාවත් එක්ක ඊළඟට කතා කරන්න අපද්‍රව්‍ය කළමනාකරණය කොහොමද තිරසර සංවර්ධනයට වැදගත් වෙන්නේ කියලා. සාගර කමිස්. ඔය දුවේ පුතේ අපි ගත්තාම තිරසර සංවර්ධනය කියන එකත් එක්ක අපිට ආපු ප්‍රධාන ගැටලුවක් තමයි අපද්‍රව්‍ය කළමනාකරණය කියන එක. දුවේ පුතේ අපි මුලින්ම සලකලා බලමු අපි පරිසරයට එකතු කරන අපද්‍රව්‍ය මොනවාද කියලා. මෙතෙන්දී අපි කාර්මික අපද්‍රව්‍ය එකතු කරනවා, කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු කරනවා, බැරලෝහ මේ වගේ ඝනාංශමය අපද්‍රව්‍ය, ගෘහස්ත අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය මේ විදිහට විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් අපේ දියුණුවත් සමග කරන කාර්යයන්හිදී පරිසරයට නිකුත් කිරීම සිදු කරනවා. මේ අපද්‍රව්‍ය භාවිතය නිසා පරිසරයට සිදු වෙලා තියෙන හානි සැලකිල්ලට ගත්තොත් අපිට මේ විදිහට අඳුන ගන්න පුළුවන්. අපි සරලවම අඳුනගත්තොත් අපේ පරිසරයේ අපද්‍රව්‍ය නිසා දුර්ගන්ධය ඇති වෙනවා, රෝග පැතිරලා යනවා. ඒ වගේම තමයි ප්‍රභා කිව්වා වගේ ඩෙන්ගු වගේ සෞඛ්‍ය ගැටලු ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පරිසර දූෂණය සිදු වෙනවා. අපද්‍රව්‍ය පිලිස්සීම නිසා ඩයොක්සින් වැනි විෂ වායු වර්ග පරිසරයට එකතු වීම සිදු වෙනවා. දුයි පුතේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී ලෝකයේ හඳුන්වලා දීපු අලුත්ම සංකල්පය තමයි 4R සංකල්පය කියලා කියන්නේ. මේ 4R සංකල්පයේදී අපි භාවිතා කරන ද්‍රව්‍ය නැවත නැවත භාවිතයට ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි භාවිතය අවම කිරීම කරන්න පුළුවන්. ආදේශක භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. මේ නැවත නැවත භාවිතය ගත්තොත් අපි පොලිතීන්, ප්ලාස්ටික් වැනි බහුලව භාවිතා කරන දේවල් නැවත භාවිතයට ගත හැකි අවස්ථා කීපයක් මම ඔබට පෙන්වන්න කැමතියි. මේ අවස්ථාවලදී අපිට පුළුවන් අපේ භාවිතයට කරගෙන ඉවත දාන්න හදන දේවල් නැවත භාවිතා කරන්න. අපිට වගාවක් සඳහා යොදා ගන්න උනත් පුළුවන් ප්ලාස්ටික් බෝතල්. ඉතා අලංකාර වගාවක් සඳහා අපිට ප්ලාස්ටික් බෝතල් යොදා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට භාවිතා කරන දේවල් අනවශ්‍යයි කියලා හිතෙනවා නම් අපිට ඒවා අඩු කිරීම කරන්න පුළුවන්. අපි රෝගී තත්ත්වයකදී බෙහෙත් ගන්නවා නම් රෝගී තත්ත්වයක් නොමැති අවස්ථාවකදී අනවශ්‍ය ලෙස ඖෂධ භාවිතයත් අපි අධිභාවිතයක් විදිහට සලකනවා. මේක අපිට අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි පොලිතීන් භාවිතය අපිට අවම කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිතීන් භාවිතය අපේ අතින් සිදුවන පොලිතීන් භාවිතයන් අපිට නැති කරලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි අනවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමත් අපි කියනවා අධිභාවිතයක් විදිහට. දුවේ පුතේ අපිට ආහාර ගැනීමේදී අපි ගන්න ආහාර අපිට අවශ්‍ය ප්‍රමාණයට බෙදාගෙන ඒ සියල්ලම
අනුභව කිරීම අපි වැදගත් වෙනවා අපි පරිසර කළමනාකරණය කියන සංකල්පය යොදා ගැනීමේදී. හොඳයි අපි අද කතා කරපු මේ පාඩම් මාතෘකාව ඇතුලේ ඔබට බොහෝ දේ හිතන්න ඉතිරි වෙනවා මේ පාඩම ඔබේ විෂය නිර්දේශයේ තියෙන සාකච්ඡාවකට එහා ගිහිල්ලා ඔබටත් යම් සමාජ වගකීමක් තියෙනවා කියන කාරණේ පැහැදිලි කරගන්න පිටිවහලක් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එසේනම් අපිට සම්පත් දායකත්වය ලබා දුන් කොළඹ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ විද්‍යා ආචාර්යනී සාගරිකා ජයතිලක මහත්මියටත් මිනුවන්ගොඩ බුරුල්ලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන ගුරුතුමන්ටත් අපේ ස්තුතිය පිරිනමමින් අපි සූදානම් ජාතික පාසල විද්‍යාව වැඩසටහනෙන් අදට සමුගෙන යන්න ප්‍රාර්ථනා කරනවා ඔබට වාසනාවන්ත සතියක් ලබන බදාදා මුණ ගැහෙමු. ආයුබෝවන්.